හරි. බේසිකලි ගත්තොත් එහෙම සෙක්ෂන් 3 යටතේ ලංකාවේ සමාගම් ගත්තොත් එහෙම සමාගම් වර්ග තුනක් තියෙනවා. ලිමිටඩ් කම්පැනි, අන්ලිමිටඩ් කම්පැනි, ලිමිටඩ් බයි ගැරන්ටි. සීමා සහිත සමාගම්, සීමා රහිත සමාගම් සහ ඇපෙන් සීමිත සමාගම්. අපි මේ තුන වෙන වෙනම කතා කරාම අපි මුලින් බලමු මේකට අදාළ සෙක්ෂන් එක මොකක්ද කියලා. සෙක්ෂන් 3 සබ්සෙක්ෂන් 1 එකෙන් කියනවා a company incorporated under this act may be either a company that issues shares, the holder of which have the liability to contribute to the assets of the company. ඒවට අපි කියනවා limited company කියලා. shares issue කරන ඒ වගේම liability එක සමාගමේ assets වලට පමණක් සීමා වෙන ඒවට අපි කියනවා limited company කියලා. ඊළඟට කියනවා shares issue කරන නමුත් සමාගමේ asset වලට විතරක් liability එක සීමා නොවන unlimited liability එකක් තියෙන සමාගම් වලට අපි කියනවා unlimited company කියලා. අවසාන වශයෙන් කියනවා shares issue නොකරන ඒ වගේම කම්පැනි එකේ යම්කිසි asset එකක් සම්බන්ධයෙන් liability එකක් සම්බන්ධයෙන් කොච්චරක් දුරට අපි අපේ වගකීම තියනවද කියලා ඕනර්ස්ලා සමාගම රෙජිස්ටර් කරන අවස්ථාවේදීම ගැරන්ටි එකක් සටහන් කරන ප්‍රමාණයක් තියෙනවා. අපයක් තබනවා. අන්න ඒවට අපි කියනවා limited by guarantee අපෙන් සීමිත සමාගම් කියලා. ඔය බේසික් අයිඩියා එකත් එක්ක යන් මම ඉස්සරහට ඔය සමාගම් වර්ග තුන ගැන වෙන වෙනම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මේ සමාගම් වර්ග තුනට අමතරව අපිට දැක ගන්නට පුළුවන් offshore companies සහ foreign companies කියලා. ඒතර අපි මෙන්න මේවා තමයි සමාගම් වර්ග ටික අපිට බේසිකලි කතා කරන් තියෙන. විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕනේ වර්ග තුනයි තියෙන්නේ limited company, unlimited company සහ limited by guarantee. හරි. limited companies ගත්තම මේවා තමයි most commonly used method for operating a business under the corporate act. මොකද සමාගමක් විදිහට ලියාපදිංචි කරන්නේ යාලට වගකීම ලිමිට් කරගන්න අවශ්‍ය නිසා. ඒ නිසා ගොඩක් companies unlimited companies නෙමෙයි ගොඩක් ඒවා limited companies සමාගමේ වගකීම යාලට තමාට සීමා සහිත කරගන්න ඕන නිසා. මෙතනදී shareholdersලා තමයි සමාගමක අයිතිකාරයෙක් වෙන්නේ. සමාගම ක්‍රියාකාරීත්වයේ directorsලා විසින් කරන limited liability එකක් වුණාම people who have claim against company can only recover money from the existing assets of the company, cannot claim the personal assets to recover the due amount. මේ සමාගමක වගකීමක් තිබුණම එහෙම නැත්නම් බැංකු ණයක් හරි මිනිසුන්ට ලෝන් එකක් තියලා හරි එහෙම අවස්ථාවක් තියෙනකොට ඒ liabilities recover කරගන්න එහෙම නැත්නම් ඒ liabilities ගෙවීමේ වගකීම තියෙන කම්පැනි එකේ assets වලට විතරයි. ඒකින් පරිබාහිරව ගිහිල්ලා කම්පැනි එකේ owners ලගේ shareholders ලගේ directors ලගේ personal assets වලට liability එක impose වෙන්නේ නැහැ. liability එක අපි extend කරන්න බෑ. limited liability company එකක් විදිහට අපි සමාගම limited company එකක් විදිහට register කරොත්. සරලව කතාන්දරේ limited company එකේදී සමාගමේ තියෙන assets වලට විතරයි වගකීම තියෙන. එතනින් එහාට වගකීම අපිට දික් කරන්න extend කරන්න බෑ. එතකොට මේ limited companies වර්ග දෙකක් තියෙනවා. private limited company සහ public limited company. අපි කියනවා සීමා සහිත පෞද්ගලික සමාගම් සහ සීමා සහිත පොදු සමාගම් කියලා. අපි මේවා අපි ඉදිරියට ආයේ නම තෝරා ගන්න අවස්ථාවේදී selecting a name යටතේදී මේක තවදුරටත් කතා කරමු. හරි. දැන් මම කිව්වා වර්ග දෙකක් තියෙනවා කියලා. public limited companies සහ private limited companies කියලා. public limited companies කියලා කියන්නේ some limited companies up to list on stock exchange. They are public limited companies. අපි කියනවා ලැයිස්තුගත සමාගම් කියලා. සමහර limited companies stock exchange එකේ එයාලා රෙජිස්ටර් වුණාම ලිස්ටඩ් වුණාම ඒවට අපි කියනවා ලැයිස්තුගත සමාගම් කියලා. මෙහෙම ලැයිස්තුගත සමාගමක් වුණාම එයාලට බලපෑන නීතීන් කිහිපයක් තියෙනවා. අපි එහෙම ලැයිස්තුගත සමාගමක් වුණාම අපි ඒකට කියනවා PLC. එහෙමත් නැත්නම් public limited company කියලා. ඊළඟට අපි කතා කරමු private limited companies කියලා. මේකෙදී shareholdersලා ඉතාමත් සීමිත සංඛ්‍යාවක් තමයි ඉන්නේ. ඒ වගේම මේක අර ෂෙයා මාකට් එකේ වගේ සමාගම් අපි කලින් එකේදී අපි කියවන ස්ටොක් එක්ස්චේන්ජ් එකේ එහෙම නැත්නම් ෂෙයා මාකට් එකේ මේක රෙජිස්ටර් වෙනවා. එතකොට පබ්ලික් ලිමිටඩ් කම්පැනි එකක ෂෙයාර්ස් ඉෂුව වෙන්නේ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ. නමුත් ඒ විදිහට පබ්ලික්ලි ෂෙයාර්ස් සංසරණය වෙන්නේ නැහැ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකේදී. එතනදී ෂෙයාර්ස් closely held by members of family of හරි. එතකොට පබ්ලික් ලිමිටඩ් කම්පැනි එක පබ්ලික් එකට ඔෆර් කරන ෂෙයාර්ස් ලබා දීම සම්බන්ධයෙන් ප්‍රයිවට් ලිමිටඩ් එකකදී පවුලේ සමාජිකයන් හරි එහෙම නැත්නම් closely related සීමිත පිරිසක් අතර තමයි ෂෙයාර්ස් උමාරු වෙන්නේ. ඒ වගේම section 27 කියනවා companies should prohibit offers of their shares and other securities to the public. private limited company එකට බෑ shares publicly
ඔෆර් කරන්න එක ප්‍රොහිබිට් කරලා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක ෂෙයා හෝල්ඩර්ස්ලගේ ප්‍රමාණය ලිමිට් කරලා තියෙනවා 50 දෙනෙක්ට. එතකොට 50කට අඩු සංඛ්‍යාවක් තමයි අනිවාර්යයෙන්ම ෂෙයා හෝල්ඩර්ස්ලා. එහෙමත් නැත්නම් ඕනර්ස්ලා වෙන්න ඕනේ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක. ඊට වඩා වැඩි සංඛ්‍යාවක් වුණොත් එහෙම ඒක ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියක් විදිහට පවත්වාගෙන යන්න බෑ. එතකොට නේචර් එක වෙනස් වෙනවා පබ්ලික් ලිමිටඩ් කම්පැනි එකක් බවට. ඊට පස්සේ සෙක්ෂන් 28 කියනවා අවස්ථා මොනවාද කම්පැනි එකක් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකකට සීස් වෙන අවස්ථා කියලා. උදාහරණයක් විදිහට මම දැන් අර කලින් කිව්වා වගේ ෂෙයා හෝල්ඩර්ස්ලා ප්‍රමාණය 50ට වැඩි වෙන අවස්ථාවකදී අපි ඒක ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් විදිහට තවදුරටත් තීරණය කරන්නේ නැහැ. අපි ඒතකොට ඒක පබ්ලික් ලිමිටඩ් කම්පැනි එකක් විදිහට තමයි කන්සිඩර් කරන්නේ. ඒ වගේම තමයි ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් ගත්තාම එතනදී ලොකු නිදහසක් උන්ට ලබා දීලා තියෙනවා. ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් විදිහට ඒ කියන්නේ තනි පුද්ගලෙක්ට උනත් වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන විදිහට ෆෝමැලිටීස් අඩු කරලා බොහොම ඉන්ෆෝමල් විදිහට මේක කටයුතු කරගෙන යන හරියට තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ප්‍රොප්‍රයිටර්ෂිප් එකක් විදිහටම. ඒතකොට මේක ideal for business which require power to be with limited people. සමාගමේ පාලනයේ ඉතාමත් සීමිත පිරිසක් අතර කන්ට්‍රෝල් එකක් තියාගත යුතු අවස්ථාවකදී වඩාත් සුදුසු කම්පැනි වර්ගය තමයි ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනිස් කියලා කියන්නේ. මොකද පබ්ලික් ලිමිටඩ් කම්පැනිස් උනාම එහි ෂෙයාර්ස් එහෙම නැත්නම් අයිතිය පබ්ලික් ලියන නිසා කාට අයිතිය හුවමාරු වේද කියලා අපිට ලිමිට් කරන්න බෑ. අපේ කම්පැනි එකේ කන්ට්‍රෝල් එක සමහරවිට වෙන පුද්ගලෙක්ට යෑමේ හැකියාවකුත් තියෙනවා. අවසාන වශයෙන් අපිට කතා කරන්න තියෙන කම්පැනි වර්ගය තමයි අන්ලිමිටඩ් කම්පැනිස් කියලා කියන්නේ. Unlimited companies කියන section 3 subsection 1 subsection 2 එකේදී සටහන් කරලා තියෙනවා. එතනදී කියනවා shareholders are unlimitedly liable to contribute to the company if company fails to pay its debt. Shareholders personal assets may be used to pay debts. දැන් limited liability වගේ නෙමේ company එකේ assets ප්‍රමාණවත් වෙන්නේ නැත්නම් shareholders ලගේ personal assets උනත් use කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ නිසා මේකට there is no greater demand to incorporated unlimited companies කියලා කියනවා. අවසාන වශයෙන් අපිට කතා කරන්න තියෙන්නේ companies limited by guarantee. මෙහෙම companies limited by guarantee එහෙම නැත්නම් අපේ සීමිත සමාගම් බොහෝ විට use කරන්නේ charitable organizations වලදී එහෙම නැත්නම් NGOs වලට තමයි ගොඩක් වෙලාවට company limited by guarantee එහෙම නැත්නම් අපේ සීමිත සමාගම් යොදාගන්නේ. මේ වෙලාවේදී shares issue කිරීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් සමාගම ආරම්භ කරන අවස්ථාවේදීම ආරම්භක සමාජිකයන් කියනවා මම මේ සමාගම වෙනුවෙන් මෙන්න මෙච්චර බුදලක් ගැරන්ටි එකක් විදිහට සටහන් කරනවා කියලා. උදාහරණයක් විදිහට අපි කියමු සමාජිකයන් දෙන්නෙක් ඉන්නේ කියලා. ඒතර සමාජිකයන් දෙන්නා කියනවා මම ගැරන්ටි එකක් කරනවා ලක්ෂ 5ක. අනෙක් පුද්ගලයා ගැරන්ටි එකක් දෙනවා ලක්ෂ 4ක. ඒතර සමාගම අවසානයේදී මේ අපය එයාලා ගැරන්ටි වෙච්ච ප්‍රමාණයට විතරයි ඔවුන්ගේ වගකීම සීමා සහිත වෙන්නේ. අපෙන් එයාලා අප වෙච්ච ප්‍රමාණයට විතරයි ඔවුන් වගකීම යුත්තේ. ඒතකොට එක් පුද්ගලෙක් ලක්ෂ 5ක ප්‍රමාණයකට එතකොට ඔහුගේ වගකීම තියෙන්නේ ලක්ෂ 5 දක්වා විතරයි. අන්න ඒ නිසා තමයි මේවට කියන්නේ companies limited by guarantee. ඒ ආරම්භක අවස්ථාවේදී ඔවුන් ගැරන්ට් කරන ප්‍රමාණයට විතරයි ඔවුන්ගේ liability එක තියෙන්නේ. ඒ දක්වා විතරයි ඔවුන්ගේ liability එක limit වෙන්නේ. ඊට වඩා ඔවුන් liable වෙන්නේ නැහැ. ඉතින් මේක shares issue කිරීමේ අපහසුතාවයක් තියෙන නිසා shares issue කරන්න බැරි නිසා මේ දේවල් ගොඩක් වෙලාවට commercial undertakings වලට ඒ කියන්නේ සාමාන්‍ය වාණිජමය ව්‍යාපාරවලට අපෙන් සීමිත සමාගම් සුදුසු නැහැ. මේ දේවල් ගොඩක් වෙලාවට NGOs වලට සහ charity වලට තමයි යොදාගන්නේ. හරි. ඊළඟට දැන් අර වර්ග වලට අමතරව තියෙන offshore companies සහ overseas companies කියලා. Offshore company කියලා කියන්නේ an offshore company is a company that is registered in Sri Lanka but it does its business abroad and not in Sri Lanka. Offshore Sri Lanka කියලා කියන්නේ යාලා ලංකාවේ වෙරළ තියෙන. කියන්නේ ලංකාවේ භූමියෙන් පිටත ලංකාව තුලදී යාලට බිස්නස් කරන්න බෑ. හැබැයි ලංකාවේ ලියාපදිංචි සමාගමක් ලංකාවේ බිස්නස් නොකර ලංකාවේ පිටත බිස්නස් කිරීම විතරක් කරන්න පුළුවන් සමාගම් තමයි offshore companies කියලා කියන්නේ. offshore company එකක් විදිහට ලියාපදිංචි කරාම රෙජිස්ටර් කරාම ඒ කම්පැනි එකට බෑ ලංකාව තුල බිස්නස් කරන්න. overseas company එකක් කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒක වෙනත් රටක ලියාපදිංචි වෙලා ලංකාවේ බිස්නස් incorporated outside Sri Lanka හැබැයි ලංකාව තුල බිස්නස් කටයුතු කරන කම්පැනිස් වලට තමයි overseas companies කියලා කියන්නේ foreign companies කියලා මේවට සමහරවිට අවස්ථාවලදී සටහන් කරනවා.